තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි ලෝකය දකිනවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා. දකින, අහන, දැනෙන, දැනගන්න මේ ලෝකයේ පිළිබඳව පුහුදුන් සත්වයා තෘෂ්ණාවෙන් බැඳී සසර ගමන් කරනවා. ඒ සසර දුක් විඳින්මින් ගමන් කරන සත්වගට ලෝකයෙහි යථාර්ථය විවරණය කළ ලෞතුරු ධම්මග පිළිබඳව සිදු කෙරෙන සම්මෝධනීය සාමීචිය විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ සමගයි ඔබ රැඳී සිටින්නේ. අදත් සුපුරුදු පරිදි සාකච්ඡා මණ්ඩපයේ සඳහා වැඩම කොට සිටිනවා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසන අධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතු හාමුදුරන් වහන්සේ අපි තාමත් ගෞරවයෙන් පඬිතු හාමුදුරන් වහන්සේව සාකච්ඡා මණ්ඩපයට පිළි අර ගන්නවා. ත්‍රිවන් සරණයි කස්සප හාමුදුරුවෝ. අපි පසුගිය සති කිහිපය තුළදීම සංගීති සූත්‍රය පිළිබඳව සාකච්ඡා කළා. කස්සප හාමුදුරනේ සංගීති සූත්‍රයේ මුලින්ම සඳහන් වන ආහාර පර්යාය පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. තවත් මේ පිළිබඳව කතා කරන්නට තියෙනවා. හේතුඵල සිද්ධාන්තයේ පිළිබඳව මේ ආහාර පර්යායෙන් කොයි ආකාරයෙන්ද බුදුරජාණන් වහන්සේ මේ ධර්මය විවෘත කරන්න කියන එක පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කළා. අපිට අද කතා කරන්න තියෙනවා පසුගිය සතියේ ඉතිරි වෙච්ච ස්පර්ශ ආහාරයත් සමග ඉතිරි ආහාරයන් පිළිබඳව. අපි ස්පර්ශ ආහාරයෙන්ම පටන් ගත්තොත් අර පසුගිය වැඩසටහනකට එක්කම ගලා යන විදිහට මම හිතන්නේ ගොඩක් ඵලදායී වෙයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ස්වාමීන් වහන්සේ ඇත්තටම අපි ස්පර්ශ ආහාරය පිළිබඳව සාකච්ඡා කරමින් හිටියේ. මම හිතනවා තාමත් වැදගත් තැනක් අපි පිළිබඳව පසුගිය සතිය තුළ සාකච්ඡා කළා කියලා. ස්පර්ශ ආහාරය පිළිබඳව අපි කතා කරනකොට මූලික වශයෙන් අපි කොටස් දෙකක් ඔස්සේ ස්පර්ශ ආහාරය සාකච්ඡා කළා. එහිදී අපි බෙදා දැක්වුවා ස්පර්ශය කියන එක පටිඝ සම්පස්සේ සහ අදිවචන සම්පස්සේ ලෙසත් ඒ වගේම ස්පර්ශය අපිට විපාක මට්ටමේ ඇතිවෙන ස්පර්ශයත් ඒ වගේම අපි ඒ ස්පර්ශය විඥාණයෙන් නැවත ඇසුරු කරලා ඇති හැටියට ඇසුරු කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවත් අපි වැඩිදුරටත් එහිදී සාකච්ඡා කළා. අපිට තවදුරටත් ස්පර්ශ ආහාරය පිළිබඳව බොහෝ කරුණු කාරණා ඔස්සේ කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මොකද මේ සියලුම ධර්මයන්ට මූලික වන දෙයක් හැටියට තමයි මේ ස්පර්ශය කියන දේ පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒට හේතුව තමයි වේදනාව, සංඥාව, සංස්කාරය ආදී මේ සියල්ලටම මූලික වෙන්නේ ස්පර්ශය නිදාන කරගෙන ස්පර්ශය හේතු කොටගෙන තමයි මේ අනිත් ධර්මයන්ගේ හට ගැනීම සිද්ධ වන්නේ. එහෙමත් නැතිනම් නාම රූප කියලා අපි කතා කරන තැන නාම ධර්මයන් අපිට කතා කරන්නට වෙන්නේ මේ ස්පර්ශය මූලික කරගෙන පවතින නිසා. එහිදී අපිට ඒ නිසාම ස්පර්ශය කියන කරුණ ඉතාමත් වැදගත් දෙයක් හැටියට බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. ස්පර්ශ ආහාරය පිළිබඳව පැහැදිලි කිරීමේදී හම නැති එළදෙනකගේ ස්වභාවයෙන් අපි ඒක උදාහරණයක් හැටියට කතා කරන්නට යෙදුණා. හම නැති එළදෙනක් යම් ස්ථානයක් ඇසුරු කරනවා නම් ඇසුරු කරන ස්ථානය ආශ්‍රය කරගෙන ඉන්න සත්වයින්ගෙන් පීඩාවටපත් වෙනවා වගේම ස්පර්ශ ආහාරය හැම මොහොතකම තමන් සමග නැතිනම් අනිකුත් ධර්මයන් නිසා හේතු ධර්මයන් නිසා පීඩාවටපත් වෙන ආකාරය පිළිබඳව අපි එහිදී අවධානය යොමු කරන්නට යෙදුණා. ස්පර්ශයේ පිරිසිඳ දැකීම කියන කාරණාව මේ ශාසනයේ කතා කරන ඊටාම වැදගත් තැනක්. ඒ වගේම ස්පර්ශ නිරෝධය කියන කාරණාවත් ඊටාම වැදගත් තැනක්. ස්පර්ශ නිරෝධයෙන් තමයි සියලු ධර්මයන්ගේ නිරෝධය පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. ස්පර්ශ නිරෝධය පිළිබඳව කතා කරනකොට මූලික ලෙසම ස්වාමීන් වහන්සේ අපිට කතා කරන්නට වෙන්නේ ස්පර්ශය නිරුද්ධයි කියලා. අර පටිඝ සම්පස්සේ කියන තැනින්ම ස්පර්ශ නිරෝධයක් මේ ශාසනයේ පනවන්නේ නැහැ. පටිඝ සම්පස්සේ කියන තැන නිරෝධයක් පැනෙවුවොත් ස්පර්ශ නිරෝධය කියන තැන එතනින් පැනෙවුවොත් නිවන කියන දේ සෝපදිශේෂ නිබ්බාණය සහ අනුපදිශේෂ නිබ්බාණය හැටියට බෙදා දක්වන්නට පුළුවන් කමක් හම්බ වෙන්නේ නැහැ. නිවන් දැකීම සහ පරිනිර්වාණය කියන කාරණාව එකටම තමයි අපිට පෙන්වන්නට වෙන්නේ.
එහෙනම් ස්පර්ශය පිරිසිඳ දකින්නට ඕනේ, ස්පර්ශය නිරුද්ධ කරන්නට ඕනේ කියලා කතා කරන්නේ අර අපි අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයත් ආශ්‍රය කරගෙන කතා කළා වගේ විඥාණය ස්පර්ශය අසුරු කරනවා නම් ස්පර්ශය කියනකොට අපි බෙදුවා චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගහන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස සහ මනෝ සම්පස්සය කියලා බෙදා දැක්වුවා. ඒ ආයතනයන්ට බාහිර ධර්මයන්ගේ ආපාතාගමේ එමත් නැතිනම් ගැටීම කියන දේ, හමුවට පැමිණීම කියන දේ, ස්පර්ශ වෙන ස්වභාවයයි අපි ස්පර්ශය කියලා දකින්නේ. එතකොට මේ ස්පර්ශය කියලා දකින මේ සිද්ධියදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා ස්පර්ශ නිරෝධය අවබෝධ කිරීමෙහිලා කතා කරන්නේ මේ ස්පර්ශය සත්වයක් පුද්ගලයෙක් ලෙස අපිට බාහිර ලෝකයේහි ස්පර්ශ කළ හැක්කෙක් ලෙස ඇතිවෙන මානසික මට්ටම අනුපාදයකට පත් කිරීමම ස්පර්ශ නිරෝධයයි. ස්පර්ශ නිරෝධය දෙආකාරයකින් අපිට සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙනවා. හේතු නිසා සකස් වුණ ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන න්‍යාය ඔස්සේ සංකත ධර්මයන්ගේ යම් හේතු නිසා සකස් වුණ ධර්මයන්ගේ හේතු නැති වෙනකොට නැති වී යන ස්වභාවය සංකත ලක්ෂණය අනිත්‍ය ධර්මයේ කියන එක යටතේ ස්පර්ශය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් හැටියට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ ස්පර්ශයේ Nirodhaය ඒ විදිහට දකිනකොට ස්පර්ශයේ Nirodhaය ඒ විදිහට අපි නුවණින් අවබෝධ කරගන්නකොට ස්පර්ශයේ ආරම්භය අපිට තිබුණා නම් අම්මා තාත්තා ගෙවල් දොරවල් ආදී වශයෙන් ඇති කරගත්ත ලෝකය උපදවන ලෝක නිස්ෘත සංකල්පයන්. අන්නේ සංකල්පයන් අනුත්පාදයකට යනවා. අන්නේ අනුත්පාදයට යන ස්පර්ශයට කියනවා ස්පර්ශ නිරෝධය කියලා. එහෙම නැත්නම් තණ්හාවෙන් ඇසුරු කරන්නට පුළුවන් ස්පර්ශය කියන ලක්ෂණය නොහට ගන්න බවට පත් වෙලා තියෙනවා. එතකොට ස්පර්ශ නිරෝධය කියලා කතා කරන තැනදී එක ස්පර්ශයක් අපි ප්‍රහාණය කරලා තියෙනවා. තව ස්පර්ශයක් අපි පිරිසිඳ දැකලා තියෙනවා. අපි නුවණින් දැක්ක ආයතනයන් අතර හෝ නාම ධර්මයන් අතර ඇති වුණු ස්පර්ශයේ හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්මයක් විදිහට අපි දැක්කා. ඒ විදිහට ස්පර්ශය කියන දේ දැක්ක වගේම අපිට ඒ ස්පර්ශ නිරෝධය නැතිනම් හටගෙන නැති වෙනවා කියන දේ අපි දකිනකොට ඒ නැති වූ ධර්මයේ ආරම්භය අපි පුද්ගලයෙකුගේ දැකීමක් ලෙස කැමැති ශබ්දය අහන්නට පුළුවන්කම තියෙනවා. කලින් අහපු ශබ්ද නැවත අහන්න පුළුවන්කම තියෙනවා වගේ සංකල්පනාවන් පවත්වන්නට ක්ෂේත්‍රයක් නැහැ. පවත්වන්නට අවශ්‍ය කාරණාවන් අපිට නැහැ. පදනමක් නැහැ. අන්න ඒ නිසා ඒක අනුත්පාද නිරෝධයකටපත් වෙනවා. දැන් කස්සපාන්දර මේ කියන්නේ ක්ලේශයට තියෙන හේතු ඝාතනය වීමක් පිළිබඳව. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ මේ කතා කරන්නේ අපි එතකොට මේ කෙලස් ටික උපදව ගැනීමට තියෙන හේතු ටිකම දුරු කරලා දාන තැනක් පිළිබඳව. එතකොට අර මේ ධර්මයේ පිළිබඳව කතා කරනකොට අර හේතු ඝාතෝ කියලා දක්වන මේ හේතුවම දුරු කරනවා කියන එකේ. ඒ කියන්නේ ඵලය කියන දේ අපි නැති කිරීම විතරක් නෙමෙයි කතා කරන්නේ. ඵලය උපදවන්නේ යම් හේතුවක් නිසා නම් හේතුව සමගම නැති කිරීම. ඒ නිසා තමයි ඇහැම දුරු කරන්න කියලා කතා කරන්නේ. රූපෙම දුරු කරන්න කියලා කතා කරන්නේ. එතකොට චක්කු විඥාණයම දුරු කරන්න කියලා කතා කරන්නේ. චක්කු සම්පස්සේම දුරු කරන්නට කියලා කතා කරන්නේ. එතකොට මෙන්න මේ ස්පර්ශය කියන ස්වභාවය දුරු කළ යුත්තක් නම් ඒ දුරු කළ යුතු ස්පර්ශය ඒක සමුදේ සත්‍යයේහි වැටෙන සමුදේ සත්‍යයට අයත් වූ ස්පර්ශයක්. පිරිසිදු දැක්ක යුතුයි කියලා යම් ස්පර්ශයක් පිළිබඳව කතා කරනවා නම් අපි අර කලින් කතා කළ මට්ටමේ හේතු ධර්මයන්ගේ එකතු වීම කියන තැන අන්න ඒක දුක්ඛ සත්‍යයට අයිති ස්පර්ශයක්. එතකොට දුක්ඛ සත්‍යයට අයිති ස්පර්ශය පිරිසිඳ දකිනකොට සමුදය සත්‍ය වූ ස්පර්ශය අනුත්පාද නිරෝධයකට ලක් වෙනවා. දුක්ඛ සත්‍යයට අයිති ස්පර්ශයේ නිරෝධය සාක්ෂාත් කරනකොට සමුදය සත්‍යයට අයත් වූ ස්පර්ශය ස්පර්ශ නිරෝධයකට අනුත්පාද සංඛ්‍යාත නිරෝධයකට ලක් වෙනවා. එතකොට අන්න ඒකට කියනවා අපි සච්චිකාතබ්බයි කියලා. ස්පර්ශය අපි සාක්ෂාත් කළා. දුක්ඛ සත්‍ය පැත්තෙන් හටගෙන නිරුද්ධ වුණ ධර්මයක් හැටියට සමුදය සත්‍ය හැටියෙන් අනුත්පාද නිරෝධය හැටියටත් නිරෝධය අපි සාක්ෂාත් කළා. එහෙම නැතිනම් නිවන තුල අපි සාක්ෂාත් කළා. ඒ නිසා නිවන් දැකපු කෙනෙක් ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක් හැටියටයි
හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. යම් කිසි කෙනෙකුට ස්පර්ශ නිරෝධයකට ලක් කළොත් නැවත ස්පර්ශ ආයතන කෙරෙහි නැඹුරු වීමක් දකින්නට පුළුවන් කමක් නැහැ. ස්පර්ශ ආයතන කෙරෙහි නැවත නැඹුරු වීමක් දකින්නට පුළුවන් කමක් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ ඇහැට රූප පෙනෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ස්පර්ශ ආයතන නැවත හටගන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ ඒ කෙනාගේ විඥාණය නැවත ස්පර්ශය කෙරෙහි නැමුණා වූ දෙයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද අර දුක්ඛ ලක්ෂණය පිරිසිඳ දැක්ක නිසා හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ස්පර්ශයේ ස්වභාවය පරිපූර්ණ ලෙස ස්පර්ශ නිරෝධය අවබෝධ කරගෙන ඉන්න නිසා. එතකොට ලෝකයේහි පැවැත්මක් එතන පවතින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ලෝකය පිළිබඳව පැවැත්මක් ගැන කතා කරනවා නම් ලෝකයේ පිළිබඳව පැවැත්ම කතා කරන්නේ හේතු ධර්මයන් නිසා හටගත්ත දේ පිළිබඳව නොදන්නාකම. හේතු ධර්මය නැති වෙනකොට නැති වෙන ලක්ෂණය නොදන්නාකම නිසා තමයි තව විදිහකින් කියනවා නම් උදේවැය පිළිබඳව අවබෝධයක් නැති නිසා තමයි ලෝකය පිළිබඳව අපි ඇති බවට කතා කරන්නේ. ස්පර්ශය නිසා ඉපදුණු වේදනා සංඥාදී මේ කාරණාව මෙතනදී දකින්න පුළුවන්කම තියෙනවා. මේ ටිකේ එකතුව ලෝක ප්‍රඥප්තිය, ලෝකයයි කියන පැනවීම. මේ ටිකේ එකතුව ලෝකයයි කියන පැනවීම කියලා කියන්නේ මේ ධර්මයන්ගේ ස්වභාවය තමයි හටගෙන ඒ තැන තමන්ගේ ලක්ෂණය කරලා තමන්ගේ ක්‍රියාකාරකම කරලා නිරුද්ධ වෙන එක. ඒ Nirodhe නොදන්නාකම නිසා විඥාණයෙන් නැවත මේ ධර්මයන් ප්‍රක්ෂේපණය කරලා තමන්ගේ හිතේ ඇති කරගත්ත කෙලෙස් ආශ්‍රව ටිකත් එක්කම මේ ධර්මයන් මතට ප්‍රක්ෂේපණය කරලා අපිට අවශ්‍ය ලෝකය අපි නිර්මාණය කරගෙන විඳිනවා. එතකොට ඒ අවශ්‍ය ලෝකේ නිර්මාණය කරගෙන විඳින මානසික මට්ටම සම්පූර්ණම දුරු වෙනවා මේ හටගෙන නිරුද්ධ වුණ බව දකිනවා නම්. මොකද අපිට මේ චිත්‍රපටිය නරඹන්නට නම් මේ ප්‍රක්ෂේපණය සිද්ධ කරන්නට මතු පිටක් හම්බ වෙන්නේ නැහැ. මතු පිට හමු නොවන නිසා මේ දර්ශනය නොපෙනී යනවා. ලෝකයේ කියන ප්‍රඥප්තිය නොපෙනී යනවා. අර උදාහරණයක් තියෙනවා පෙරදිගෙන් සූර්යාගේ උදාවත් සමග පෙරදිග බිත්තියෙහි කවුළුවෙන් වැටෙන හිරු එළිය බස්නාහිර බිත්තියෙහි පතිත වෙනවා. බිත්තිය නැති වුණොත් බස්නාහිර පොළවේ පතිත වෙනවා. පොළවත් නැති වුණොත් පතිත වීම රහිතව ගියා කියන්නට වෙනවා. එතකොට අන්න ඒ වගේ අපිට මේ සංකල්පමය වශයෙන් ඇති කරගන්න දේ අනිත්‍ය වූ ධර්මතා විශේෂෙහි ප්‍රක්ෂේපණය නොකර අනිත්‍ය වූ ධර්මයේ Nirodhe පිළිබඳව අපි දකිනවා නම් ඒ දැකීම නිසාම අපිට ඒ ධර්මය නැවත උපාදාන වශයෙන් අල්ලගන්නට හේතුවක් නැහැ. හේතුව නැති නිසාම ස්පර්ශ Nirodhe සාක්ෂාත් කළ කෙනෙක් ලෙස අපිට ඒ මානසික මට්ටම හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. කසපහඳුරන දැන් අනාත්මය පැහැදිලි කිරීමනේ මේ ආහාර පරයයන් සිද්ධ වෙන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් තවදුරටත් කබලින්කාර ආහාරය පරිහරණය කරන්නේ මමද? නැත්නම් අනිත් අයද පුද්ගලයෝද? ඒතර ස්පර්ශ ආහාරය මම පරිභෝග කරනවා. නැත්නම් කවුද ස්පර්ශ ආහාරය පරිභෝග කරන්නේ? එහෙම කෙනෙකුට මේ අනාත්මය පැහැදිලි කිරීම සඳහා සිදු කරන ලද ධර්මදේශනාව පාදක කරගෙන උනත් ආත්ම දෘෂ්ටියක් ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ බඳු වූ ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. කොහොමද අපි ඒක තවදුරටත් निराකරණය කරන්නේ? මේ පිළිබඳව බොහොම ලස්සන විග්‍රහයක් එනවා මෝලිය පග්ගුණ සූත්‍රයේදී. මෝලිය පග්ගුණ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සතර ආහාරය පිළිබඳව දේශනා කළයින් පසුව විමසීමක් කරනවා මේ කවුද ස්පර්ශ කරන්නේ කියලා. එතකොට කවුද ස්පර්ශ කරන්නේ කියලා මේ ප්‍රශ්නේ අහනකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේම වැරදි කියලා දේශනා කරනවා. මේ කවුද ස්පර්ශ කරන්නේ කියන ප්‍රශ්නේම වැරදි. ප්‍රශ්නය ඇසිය යුතු වෙන්නේ කුමක් ප්‍රත්‍ය කරගෙන ස්පර්ශය හට ගන්නවද කියන එක. ඒ කියන්නේ මේ ස්පර්ශය කියන එක පුද්ගලයෙකු විසින් සිද්ධ කරන පුද්ගලයෙකුට ඇතිවෙන දෙයක් නෙමෙයි. කුමක් ප්‍රත්‍ය කරගෙනද ස්පර්ශය ඇති වෙන්නේ කියන තැන තමයි භාග්‍යවතුන් වහන්සේ එතනදී මතු කරන්නේ. එතකොට අපිට පේනවා ස්පර්ශය කියන එක කෙනෙකුට පුද්ගලයෙකුට ඇතිවෙන දෙයක් හැටියට නෙවෙයි. ස්පර්ශය කියන එක ධර්මයක් හැටියට එහෙම නැතිනම් හටගන්න ධර්මතාවයක් හැටියට හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන දෙයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ හැම මොහොතකම නිර්වචනය කළේ. එහෙමත් නැත්නම් ගෙනහැර දැක්ුවේ. මෙතන තියෙනව නේද කස්සපහඳුන හරි අපූර්ව තැනක් මේ නිෂ්පුද්ගල භාවය අනාත්ම ලක්ෂණය මතු කිරීම කියන එක. දැන්
අපිට අහන්න ලැබෙනවනේ මේ කාලේ මේ අනත්ත කියලා කියන්නේ අනාත්ම කියන එක නෙමෙයි මේක මේ සංස්කෘත අනාත්ම එකක් පටලවාගත් එකක් කියලා මේ අමුතු ධර්ම විකෘතියක් මේ කාලේ සිදු කරමින් යනවනේ. එතකොට මේ වගේ සූත්‍රාශ්‍රයෙන් උනත් පේනවා ඉතාමත් පැහැදිලිව මේ පුද්ගල භාවය කියන එක කොයිතරම් පරමාර්ථ ධර්ම විග්‍රහයේදී ප්‍රතික්ෂේප වෙලා යනවද කියන එක. මෙතනදී අර මේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ වගේ අර මේ ඒ කියන්නේ ලද බොළඳ තර්ක නැතිනම් අත්ත විදිහට පවතින්නේ නැහැ විදිහට මේ අපි ගන්න විදිහට මේ බොහොම ලාමක තර්කණයක් මෙතනදී ප්‍රතික්ෂේප වෙනවා ඇත්තටම මේ ඒ කියන්නේ මේ සාමාන්‍ය විදිහට මේ කතා කරන අර අනාත්මයි කියන දේ ප්‍රතික්ෂේප කරන්නට හදන මතවාදයේ සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගිහිල්ලා මෙතනදී භාග්‍යතුන් වහන්සේ අදහස් කළේම කුමක්ද කියන කාරණාව ඊටාම පැහැදිලි වෙනවා. ඒ තුළ ඇත්තටම ප්‍රකට කොට දක්වනවා මේ සත්වේක් පුද්ගලයෙක් නොවන ලක්ෂණය කියන්නේ කවුද ස්පර්ශ කරන්න කියන එක අහන්න එපා. ස්පර්ශයේ කුමක් ප්‍රත්‍ය කොටගෙනද තියෙන්නේ? කියන්නේ මේ සිදුවීම ප්‍රත්‍ය සමුප්පන්න දෙයක් මිසක මේ පුද්ගලයෙකුට ඇතිවෙන දෙයක් නොවන බව මේ ඔස්සේ මනවින් ප්‍රකට කොට දක්වනවා. එතකොට අපි ලෝකයේ තුල ඉන්නේ සම්පූර්ණම කෙනෙකුට හම්බෙන ස්පර්ශයක් විදිහට. සැප දුක ස්පර්ශ කරන්නේ මේ ඉන්න මම සහ තව ඉන්න පුද්ගලයින් විසින්. මේ ලෝකේ විඳින්නේ තව පුද්ගලයින් විසින්. මෙන්න මේ දෙයට තමයි ලෝකයා ප්‍රතිකර්ම හොයන්නේ මට හම්බෙන සැප දුකට. ඒ ලෝකෙම තියෙන තව දෘෂ්ටියක් තමයි පුද්ගලයාගේ ආසාව ඉෂ්ට කළ නොහැකි කියන එක. ඒකත් ඒ ලෞකික දෘෂ්ටියක් මිසක් ලෝකෝත්තර විවරණයක් එහෙම නෙමෙයි. ඒ කෙනෙකුට එන කැමැති විදිහට පවත්වාගත නොහැකි කියන දේවල් මේක පුරවා කොතෙක් කෙලවර කර නොහැකි කියන දේවල් සහ මේ අසාරයයි කියලා අල්ලගන්න තැනකින් විතරක් පැහැදිලි කිරීම කියන කාරණාව ප්‍රතික්ෂේප කරලා මේ කුමකින්ද අසාරයි කියන්නේ. කියන්නේ ආත්ම භාව වශයෙන් අසාරයි කියන එක තමයි මෙතනදී ප්‍රකට විය යුත්තේ කියන එකම පැහැදිලි කරලා දක්වනවා. අත්තසාර සාරේන අසාරෝ නැතිනම් ආත්මසාර වශයෙන්ුයි මේ අසාරයි කියන්නේ පුද්ගලයෙක්ගේ කියලා මේක අහන්න එපා. මේක කෙනෙකුට ස්පර්ශ වෙනවා කියලා ගන්න එපා. මේක ස්පර්ශය කියන එක ප්‍රත්‍ය නිසා සකස් වෙන දෙයක්. ඒකට ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දෙයක් නම් ප්‍රත්‍ය පුද්ගලයෙකු නොවේ නම් ප්‍රත්‍ය සමුප්පන්නේ පුද්ගලයෙක්ගේ වෙන්නේ නැහැ. එහෙමනම් අපිට කැමැත්ත ඉෂ්ට නොකරන්නා වූ පුද්ගලයන් ලෝකයේ තුල පවතිනවා කියලා අපිට ඒ ඔස්සේ දකින්න අවශ්‍ය දර්ශනයක් පුද්ගල භාවයේ තුල පවතින දැක්මක් නෙමෙයි මේ ඔස්සේ ගොඩනගන්නේ. මොකද ලෝකේ ඉන්න කවුරුත් ප්‍රතිකර්ම සපයන්නේ ප්‍රතිකර්මයක් හොයන්නේ මේ පුද්ගල භාවයත් එක්ක ගියපු දෙයකට එන දෙයකට මේ ගැටලුවකට පිළිතුරක් විදිහටනේ. ස්පර්ශය කියන දේ ස්පර්ශය තමන්ගේ වුණාට පස්සේ තමන්ගේ වුණ ස්පර්ශය අනුව ඒක යහපත් කරගන්න උත්සාහවත් වෙනවා. ඒ නිසා සැපේ පසුපස යනවා දුක අයින් කරන්නට උත්සාහවත් වෙනවා. මේ ලෝකේ අද කාගේ ජීවිත කියන දේවල් මේ ලෝකේ පැවැත්ම තුළ නිර්මාණය වෙන්නේ මේ විදිහට. එතකොට ඒ හැම දෙයකටම මුල්ුනේ ස්පර්ශය කියන ප්‍රධාන කාරණාව. ස්පර්ශය කියන එක පුද්ගලයෙක්ගේ වුණාට පස්සේ ඒ ස්පර්ශය තුළ උපදින වේදනාදී ධර්මයන් යහපත් කර ගැනීම සඳහා ඒ පුද්ගලයා ක්‍රියාත්මක වෙනවා කියන එක නිකම්ම සිද්ධ වෙන දෙයක්. මොකද ඔහුගේ දෘෂ්ටිය වැටිලා තියෙන්නෙම ඒ පරාසය ඔස්සේ. ඔහු ක්‍රියාත්මක වෙන්නෙම ඒ දෘෂ්ටිය ඔස්සේමයි. මෙන්න මේ තැනට තමයි ප්‍රධාන ලෙසම මේ පහර ගහන්නේ. එහෙමත් නැතිනම් මේ ආත්ම දෘෂ්ටිය නැමැති ආත්මවාදයේ නැමැති කෙනෙකුගේ පුද්ගලයෙකුගේ පැවැත්ම නැමැති මේ කාරණාව එකහෙලා ප්‍රතික්ෂේප කොට හුදු ස්පර්ශ මාත්‍රික පැවැත්ම ගැන මෙතනදී හේතු නිසා සකස් වීම ගැනයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව තුළ පැහැදිලි කිරීම කරන්නේ. ඒ නිසා කුමක් නිසාද ස්පර්ශය කියන ප්‍රශ්නේ අහන්න කුමක් ප්‍රත්‍ය කොටගෙනද ස්පර්ශය ඇති වෙන්නේ? සලආයතන නිසායි ස්පර්ශය. ආයතනයකටයි ස්පර්ශ වෙන්නේ. ආයතන ඇති කල්ලි ස්පර්ශය කියන ඵලය ගොඩ නැගෙන්නේ. එතකොට වේදනාව ගැනත් ඒ විදිහටම අහනවා. එහෙනම් කවුද විඳින්නේ? කවුද විඳින්නේ කියලා අහනකොට නෑ කවුද විඳින්නේ කියලා අහන්න එපා. වේදනාව කුමක් ප්‍රත්‍ය කොටගෙන පවතිනවද? එතකොට වේදනාව කුමක් ප්‍රත්‍ය කොටගෙන පවතිනවද කියනකොට වේදනාව ස්පර්ශයේ ප්‍රත්‍ය කොටගෙන පවතිනවා කියන තැනින් පිළිතුරු ලැබෙනවා. අන්න එතකොට ප්‍රශ්නය වැරදි ප්‍රශ්නය නිවැරදි ලෙස සකස් කළ ප්‍රශ්නෙට තමයි බුදුරජාණන් වහන්සේ නැවත පිළිතුරු සැපයීම කරන්නේ. වැරදි ප්‍රශ්නයට පිළිතුරු සැපයීමක් කරන්නේ නැහැ. ඒ නිසා කෙනෙකුට එන සැප හෝ දුක කියන දේ මත පදනම්ව නෙමෙයි මේ ශාසනයේ ප්‍රතිකර්ම හොයන්නේ. මොකද කෙනා කියන තැනම වරදවා ගත්ත තැනක් නම් ඒ කෙනා
තුළ කෙනාගේ කැමැත්ත ඉෂ්ට වීමක් හෝ කෙනාගේ කැමැත්ත ඉෂ්ට නොවීමක් හෝ ඒ බඳු දෙයක් පුද්ගල භාවයේ මත පදනම්ව කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද කෙනා නැතිනම් පුද්ගලයා දකින්නකම ප්‍රත්‍යහා ප්‍රත්‍යසමුප්පන්න ධර්මයක් ඇති තැනක පුද්ගලයේ හමුවන දෙම මුලාවක්. ඒ මුලාව දුරු කරගන්නට නම් ඒ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යසමුප්පන්න භාවයේ දැකිය යුතුයි. එහෙනම් අපිට ස්පර්ශය කියන දේ ආයතන ඇතිකල්හි හටගන්න දෙයක් හැටියට දකින්නට වෙනවා. ඒ වගේම ස්පර්ශය ආයතන ඇතිකල්හි හටගත්තා නම් ආයතන නිරුද්ධ වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙන බව අපිට අවබෝධ කරගන්න වෙනවා. දැන් ඔබට අදහසක් එන්නට ඕනේ අපි ස්පර්ශ සමුදය සහ ස්පර්ශ නිරෝධය ගැන කලින් කතා කරපු දහම්පරියාය ස්පර්ශ නිරෝධය දෙපැත්තකින් අපි දකිනවා කියපු තැන. එතකොට ස්පර්ශය මේ විදිහට අපි අවබෝධ කරගන්නකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා පුද්ගලයෙකුගේ ස්පර්ශයක් ලෙස නෙමෙයි ප්‍රත්‍ය ධර්මයක් නිසා ස්පර්ශය හටගත්ත බවත් ඒ වගේම වේදනාදී ධර්මයන්ට ස්පර්ශයේ ප්‍රත්‍යවීමත් ස්පර්ශ නිරෝධයෙන් වේදනාදී නිරෝධයට පත්වීම කියන කාරණාවත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. කොටින්ම නාම රූප නිරෝධය පිළිබඳව අපි කතා කරනවා නම් නාම රූප නිරෝධය පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙන්නෙම මෙන්න මේ ස්පර්ශ නිරෝධයත් සමගමයි. සලආයතන නිරෝධය සහ ස්පර්ශ නිරෝධය කියන කාරණාව ඇතුළත් කොටගෙන තමයි අපිට මේ නිරෝධය පිළිබඳව සලආයතන නිරෝධය, නිවන, නිරෝධ සත්‍ය මේ දේවල් කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ කෙනාට ආයතනයන්ගේ පැවැත්මක් නැහැ. ආයතනයන්ගේ පැවැත්මක් නැත්නම් ආයතනයන්ගේ ස්පර්ශ වීමක් නැහැ. ආයතනයන්ගේ ස්පර්ශ වීමක් නැත්නම් ආයතනයන් හරහා එන සැප දුක් ආදී විඳීමක් ඇත්තේ නැහැ. සැප දුක් ආදී විඳීමක් නැත්නම් ඒ හා සමගිය දැනගැනීමක් ඇත්තේ නැහැ. එතකොට ඔහුට දැනගැනීම් සහිත ලෝකයේහි පැවැත්මක් නැති වෙලා තියෙනවා. දැනගැනීම් සහිත ලෝකයේහි පැවැත්මක් නැති ඒ කෙනාට ලෝක නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක් කියලා කියනවා. මේක සම්පූර්ණම ප්‍රඥාවෙන් අවබෝධ කරගත්ත දෙයක් නේ. නැතිනම් කෙනෙකුට හිතෙන්නට පුළුවන් නිවන තුලත් දැන් මේ එහෙනම් කොහොමද ජීවත් වෙන්නේ? සාමාන්‍ය ලෝකේ පැවැත්ම සිද්ධ වෙන්නේ කොහොමද කියලා. අන්න එතනදී ඔබට නුවණක් තියෙන්නට අවශ්‍යයි. අපි ස්පර්ශ නිරෝධය කියලා කතා කළ තැන කුමක්ද කියන එක. ස්පර්ශ නිරෝධය දෙපැත්තකින් සාක්ෂාත් කළා. එක පැත්තකින් ස්පර්ශයේ අනුත්පාදය ගැන කතා කළා. තව පැත්තකින් ස්පර්ශයේ දුක්ඛ සත්‍යයට අයිති හටගෙන නිරුද්ධ වෙන දෙයක් හැටියට කතා කළා. මෙන්න මේ විදිහට අපි අරගෙන බලනකොට ස්පර්ශයේ පුද්ගලයෙකුට ඇතිවෙන දෙයක් නොව ප්‍රත්‍යයෙන් හටගත්ත ඵලයක් තමයි හේතු නිසා සකස් වන ඵලයකුයි ස්පර්ශය කියන්නේ. ඒ වගේම ඒ ස්පර්ශය ප්‍රත්‍යාගේ නැතිවීමෙන් හේතුන්ගේ නැතිවීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා කියන කාරණාව අපිට මෙතනින් අවබෝධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට අර පුද්ගල භාවය ආත්මවාදයේ සම්පූර්ණම එතනදී ප්‍රතික්ෂේප වෙනවා. ස්පර්ශය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට ස්වාමීන් වහන්සේ අපිට ගොඩාක් පැති ඔස්සේ ස්පර්ශය ගැන කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට එතනදී අර අපි ස්පර්ශයේ මනවින් බෙදා ගැනීමක් සිද්ධ කළේ නැති වුණොත් අපිට පේනවා වර්තමාන කාලය තුල උනත් යම් යම් මිත්‍යා මතවාද ධර්මදර පිරිස් අතින් පවා යම් යම් වැරදි අදහස් ප්‍රකාශ වීම අපිට දකින්නට තියෙනවා. මේ ස්පර්ශය ආදී මේ කාරණාවන් පිළිබඳව ඇත්ත නොදන්නාකමත් එක්ක. ඒ කියන්නේ ස්පර්ශය කියන එක ඇත්තටම ධර්මයේ තුල දෙපැත්තකින් විග්‍රහ වෙලා තියෙනවා කියන එක නොදන්නාකම නිසා ස්පර්ශ නිරෝධය පනවන්න හදනකොට ස්පර්ශ නිරෝධය කියන එක එකම තැනකින් පනවන්න උත්සාහවත් වෙනවා. එතකොට අර සෝපදිශේෂ නිබ්බාණය සහ අනුපදිශේෂ නිබ්බාණය කියන නිබ්බාණ දෙකක් ගැන කතා කරන්න වෙන්නේ නැහැ. ස්පර්ශ නිරෝධය කියන එක එකම තැනකින් නම් අපි කතා කරන්නේ. ඒ නිසා ස්පර්ශය කියන දේ පිළිබඳව අපිට මේ බෙදා ගැනීම අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතු දෙයක්. නැතිනම් ඒ අවබෝධය තුළ අපිට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ප්‍රතිපදාව සම්බන්ධයෙන්. චක්කු සම්පස්සය, සෝත සම්පස්සය කියන තැනින් ස්පර්ශය දුරු කරන්න ගියොත් එහෙම එතකොට රහතන් වහන්සේ කොහොමද මේ ලෝකේ වැඩ ඉන්නේ කියන ප්‍රශ්නේ තව පැත්තකින් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඒ තුලින් විශාල ධර්මය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒක තමයි අපි බොහොම කියන පරිස්සමෙන්ම තේරුම් ගන්නට ඕනේ තැන. මොකද එක තැනකදී ස්පර්ශ නිරෝධය ගැන කතා කරනවා. චක්කු සම්පස්සේ ප්‍රහාණය කරන්න කියලා කතා කරනවා. තවත් තැනකදී රූපේ දැකීම පිණිස විපාක චක්කු සම්පස්සේ ගැනත් කතා කරනවා. කස්පාදනේ මේ ගොඩක් දෙනෙක් මේ ස්පර්ශය සම්බන්ධයෙන් ඔය බෙදීම වටහා නොගන්න ප්‍රධාන හේතුවක් නේද මේ අභිධර්මයේ පිළිබඳව තියෙන අනවබෝධය.
මොකද අභිධර්මයෙන් මේ සම්බන්ධයෙන් ඉතාමත්ම සියුම් සුවිශේෂී විග්‍රහයක් සිද්ධ කරන්නේ. ඒතකොට ඒ අභිධර්මික විග්‍රහයන්ගෙන් තොරව දකින්න යෑම තුලින් නේද ඇතම් වෙලාවට මේ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ. පැහැදිලිවම මේ කාරණාව බොහොම විශේෂයෙන්ම අවධාරණය කළ යුතු කාරණාවක්. මොකද සූත්‍ර පිටකයේ තුල ඇත්තටම ලෝකයේ කෙනෙකුට දැනෙන ඒ කියන්නේ සංජානනය වෙන මට්ටමින් ධර්මකාරණාවන් ප්‍රකාශ කිරීම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒ කියවෙන ධර්මකාරණාවන් ගැන අපිට නිවැරදිව අභිධර්මයටත් ගැලපෙය යුතු වෙනවා. ඒකට ඒ ගැලපෙනකොට අභිධර්ම පිටකයේ පැහැදිලිවම මේ තැන් පිළිබඳව කතා කරනවා. අන්න ඒ අභිධර්මයේ තුල කතා කරන එකත් එක්ක අපිට මේ ප්‍රශ්නය නිරවුල් වෙනවා. ඇත්තටම නූතනයේ තුල මේ අභිධර්මයේ පිළිනොගැනීම සහ අභිධර්මයේ ප්‍රතික්ෂේප කරන පිරිසකගේ බිහිවීම මේ දැන් වැඩිපුර අපිට දැනෙන්නට පටන් අරගෙන තියෙනවා. අපිට පේනවා සමාජය තුල ඒ බඳු පිරිස් බිහි වෙනවා. එතකොට එහෙම බිහි වෙන්නට පටන් ගත්තොත් මේ ස්පර්ශය කියන කාරණාවම එකක් විදිහට අපි අරගෙන බැලුවත් මේ ඔස්සේම වුන් බොහෝ ධර්ම කාරණාවන් විකෘති කොට දක්වමින් ත්‍රිපිටකයේ බොහෝ කොටස් ඉවත් කරන්නට පවා පෙළඹීමක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේක හරිම භයානක තත්වයක්. මොකද තමන්ගේ ධර්ම කාරණාව බෙදා ගැනීමට ඇති නොහැකියාව මත සමාජයකට ඒත්තු ගන්නන්නට කෙනෙක් උත්සාහවත් වෙනවා නම් මේ ධර්ම කොටසේ වැරදි මේ කොටස ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා ඒක නොවිය යුතු දෙයක්. මොකද හුදු පුද්ගලික සංකල්පනාවක් අනුව සමාජයට එය ඒත්තු නොගැන්විය යුතුයි. ඒ නිසා ධර්මයේ තුල අපිට ත්‍රිපිටකයෙන් කොටසක් අයින් කරනවා කියන එක බරපතලම ප්‍රශ්නයක්. ඒක බොහොම සාසනික උපද්‍රවයක් හැටියට සලකන්නට පුළුවන් දෙයක්. අනිත් එක අස්සප හඳුරන්නේ එක් අය යම් යම් දේවල් පිළිබඳව තේරුම් ගන්න මට්ටම් තියෙනවා. එතකොට තමන් මේ දේ තේරුම් ගත්ත විදිහ අනුව ඒ තමන්ගේ අවබෝධයට නොගැලපෙන සියල්ල බුද්ධ දේශනා නොවේ කියලා ඉවත් කරන්න ගියොත් එහෙම අන්තිමට බුද්ධ දේශනාව කියලා දෙයක් ඉතුරු වෙන එකක් නෑ. මොකද දහසක් දෙනා ගත්තොත් ඒ දහස තේරුම් ගන්නේ දහසක් ආකාරයට. එතකොට ඔවුන් තමන්ට තේරෙන විදිහට ඊට නොගැලපෙන දේවල් අයින් කළොත් එහෙම අන්තිමට ත්‍රිපිටකයේ දෙපිටකයක් වෙයි. තව පිරිසක් ඒකනොත් තවත් කොටසකුත් ඉවත් කළා දායි අන්තිමට හුදු මතිමතාන්තරයන්ට ගැලපෙන කොටස විතරක් තබා ගන්න. එහෙම වුණොත් එහෙම මේ ශාසන ධර්මයට විශාල හානියක් එකෙන් සිදු වෙනවා. මොකද අර ගොඩක් අයට මේ සූත්‍ර කාරණාව සහ අභිධර්ම කාරණාව අතර මේ සැසඳීමක් පේන්නේ නැහැ. මොකද හේතුව අභිධර්මයේ මනාකොට ධර්මතා විදිහට ඒක විග්‍රහ කරනවා. සූත්‍රය ධර්ම කාරණාව ඔස්සේ නැතුව සාමාන්‍ය ලෝකේ පැවැත්ම ඔස්සේ මිනිසුන්ට බොහොම සමීපව කරුණු පැහැදිලි කිරීම සිද්ධ කරනවා. මොකද භාග්‍යතුන් වහන්සේගේ ධර්මතාවම මූලික කරගත්ත දේශනාවනේ අභිධර්ම දේශනාව. එතකොට ඒ ඔස්සේ සත්පුද්ගල ප්‍රඥප්තිය ආදී දකින්න නැහැ. භාග්‍යතුන් වහන්සේගේ එක පූර්ණ දේශනාවක්. හැබැයි සූත්‍ර දේශනා දිහා අපි බලනකොට සූත්‍ර දේශනා බොහොම විසිරුණු ප්‍රදේශයක් තුල පැතිරුණු දෙයක් තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. හේතුව එක එක පුද්ගලයන්ට විවිධ ඉන්ද්‍රිය මට්ටම් තිබුණ ඇත්තන්ට විවිධ ආකාරයෙන් දේශනා කරපු ආකාරයක් තමයි අපිට සූත්‍ර දේශනා ඔස්සේ දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඇතැම් වෙලාවක පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව භාග්‍යතුන් වහන්සේ සූත්‍රයේ තුල මේ කෙස්ලොම් නියද සම්මස්නහර ආදී දේවල් ටික බෙදා දක්වනවා පඨවි ආපෝ තේජෝ වායෝ ලෙස. එතකොට ඒ කියන්නේ මේ පඨවි ගතිය වැඩි කොටාසයන් පඨවි ධාතුව සම්මර්ෂණය කිරීම පිළිබඳව කතා කරනකොට මේ කේසාලෝමා නඛා දන්ත ආදී කොටාසයන් ටික ගෙන හැර දක්වනවා. එතකොට දැන් පඨවිය පිළිබඳව ඇති ධර්මාර්ථ විග්‍රහය පිළිබඳව දන්නකොට අපි දන්නවා කෙස් කියන තැන සතර මහා ධාතුම පවතිනවා කියලා. හැබැයි පඨවි ධාතුව උත්සන්න නිසා කේසා කියන එක පඨවිය තුල දා සාකච්ඡා කරනවා. එතකොට ඒක ඒ අදාළ තැනට ඒ ප්‍රස්තුතයට අදාළ වුණාට පඨවිය කියන්නේ කෙස් කියන තැනින් දකින්න නෙමෙයි ඒ කාරණාව විග්‍රහ කරන්නේ. නිසා ධර්මයක් තේරුම් ගන්නකොට අපිට තියෙනවා ඒ අදාළ පරයය තේරුම් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ තැන ඒ පුද්ගලයන්ට දේශනා කළ ආකාරය අපිට සූත්‍ර පිටකයේ තුල දකින්න පුළුවන්. හැබැයි ඒ සූත්‍ර පිටකයේ තුල විග්‍රහ කරන කාරණය ධර්මතාව ඔස්සේ මනාකොට ඒ තැන්වල බෙදීම් සහිතව දක්වන අභිධර්ම පිටකයේ. විශේෂයෙන්ම අපි ගත්තොත් පටිච්චසමුප්පාදයේ වගේ කාරණාවක් සූත්‍ර පිටකයේ තුල පොදු ධර්මයක් විදිහට පටිච්චසමුප්පාද න්‍යාය සාකච්ඡාවට භාජනය කරනවා. එතකොට පටිච්චසමුප්පාදය කියන්නේ මේ බොහොම ලේසියෙන් අර්ථකථනය කරන්න පුළුවන් මේ කෙනෙකුට මේ බොහොම සරලව පෙනෙන කාරණාවක් නෙමෙයි. ඒක මහා ගැඹුරු විෂය පරාසයක්.
එතකොට මේ විෂය පරාසය මොනතරම් ගැඹුරුද කියන එක තේරුම් ගන්නට හොඳම මූලාශ්‍රය තමයි අභිධර්ම පිටකේන පටිච්චසමුප්පාද විභංගය. සූත්‍ර පිටකයේ විතරක් පරිශීලනය කිරීම තුළ නූතන ਵਿਚාරකින් ඇතැම් වෙලාවට පටිච්චසමුප්පාදයේ ඒක බොහොම සරල સિદ્ધාන්තයක් නෙමෙයි අංග 12ක කාරණා ටිකක් කියන එක ඔස්සේ ගිහිල්ලා බොහොම පැහැදිලිව බෙදා දක්වනවා. මේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේටත් මේක සරලයි කියන්නට එපා කියලා දේශනා කරපු පටිච්චසමුප්පාදයේ මොනතරම් ගැඹුරු સિદ્ધාන්තයක්ද කියන එක හොඳ ආකාරවම තේරෙනවා. අපිට පටිච්චසමුප්පාද විභංගය පරිශීලනය කරලා බලනකොට. එතකොට එතනදී සාමාන්‍ය පටිච්චසමුප්පාද පෙළ සූත්‍ර පිටකයේ තුල අපි කතා කරන පොදු පටිච්චසමුප්පාද පෙළ විතරක් නෙමෙයි එතනදී දක්වන්නේ. ඊට වඩා හාත්පසු බෙදීමක් දක්වනවා. එක සිතක පටිච්චසමුප්පාද න්‍යායන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. එක සිතක් පළවෙනි අකුසල් සිත අරගෙන බැලුවොත් මේ සිතෙහි පටිච්චසමුප්පාද න්‍යායන් 144 ආකාරයකට බෙදීම් දැක්වෙනවා. එතකොට ඒ ධර්මකාරණා හැටියට වෙන වෙනම පාඩමක් ඉගෙන ගන්න කියනවා නෙමෙයි මේ පටිච්චසමුප්පාද න්‍යාය යෙදෙන්න පුළුවන් තැන ගැන හැඳින්වීමකුයි මේ ඔස්සේ කියන්නේ. අපි ගත්තොත් එහෙම දැන් විඥානපච්චය නාම රූපං කියලා අපි කතා කරනවා. විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතනං කියලා අපි පටිච්චසමුප්පාදේ කතා කරනකොට විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප හට ගන්නවා. නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන හට ගන්නවා කියන තැන විඥාණයෙන් නාම රූප කියන තැන එතන නාම රූප වෙනම නාම රූපයක්. ඊට පස්සේ ඒ නාම රූප නෙමෙයි නාම රූපපච්චය සලආයතනං කියනකොට සලආයතනට ප්‍රත්‍ය වෙන්නේ අර විඥාන ප්‍රත්‍යයෙන් හටගත්ත නාම රූප ධර්ම නෙමෙයි. එතකොට නාම රූපපච්චය සලආයතනං කියනකොට එතන නාම රූප ධර්මයන් විග්‍රහ කරන්නේ වෙනම ආකාරයකට. එතකොට මෙන්න මේ වගේ බෙදීම් අපිට දකින්න පුළුවන්කම තියෙනවා පැහැදිලිවම අභිධර්ම පිටකයේ තුල. අපි සූත්‍ර පිටකයේ තුල පොදුවේ මේ ඔක්කොම සංග්‍රහ කරලා කතා කළාට මේ අතර තියෙන සියුම් බෙදීම් මිත්‍යා දෘෂ්ටීන්ටපත් නොවි අපිට මේ කාරණාව අවබෝධ කරගන්නට අවශ්‍ය කාරණාවන් අපිට ඉතාමත් පැහැදිලිව දක්වන තැනක් තමයි අභිධර්මයේ. ඒ නිසා අභිධර්මය කිසිසේත්ම අපිට ප්‍රතික්ෂේප නොකළ යුතුයි. ඒ නිසා මේ වගේ මේ ස්පර්ශ ආහාර ආදී දේවල් පිළිබඳව කතා කරනකොටත් අපිට පරිඤ්ඤය එක කොටාසයක් තියෙනවා. ඒ වගේම ප්‍රහාණය කළ යුතු එක කොටාසයක් තියෙනවා. සමුදය සත්‍ය යෙදෙන තැනක් තියෙනවා. දුක්ඛ සත්‍ය යෙදෙන තැනක් තියෙනවා. එතකොට දුක්ඛ සත්‍යයට අයිති තැන ප්‍රහාණය කළ යුතු නැහැ. ඒක පිරිසිඳ දකින්න ඕනේ. සමුදය සත්‍යයට අයිති තැන ප්‍රහාණය කළ යුතු දෙයක්. එතකොට ආයතනයන්ට ඇති වෙන ස්පර්ශය කියන එක දුක්ඛ සත්‍යයට අයිති දෙයක් මිසක ඒක අයිති නැහැ සමුදය සත්‍යයට. එහෙනම් ආයතනයන්ට ඇති වෙන ගැටීම කියන දේ සහ එතන මානසිකාරයේ ඇති වෙන යෙදීම කියන දේත් ඒක ප්‍රහාණය කළ යුත්තක් නෙමෙයි. ඒක පැහැදිලිව සත්‍යයමකයේ තුල ඒ වගේ තැන් පිළිබඳව පැහැදිලි කරනවා. ඒක දුක්ඛ ආර්ය සත්‍යයට අයිති කියලා පෙන්නනවා. ඒ ස්කන්ධ පැවැත්ම රහතන් වහන්සේටත් පොදු තැනක් හැටියටත් දක්වනවා. එහෙනම් අපි ප්‍රහාණය කළ යුතු මට්ටමකුත් තියෙනවා. ඒ මට්ටම තමයි අපි අර අනාථපිණ්ඩික වාද සූත්‍රය ආශ්‍රයෙන් කතා කළේ. එතකොට මේ ධර්ම කාරණාව දැන් සූත්‍රයටත් ගැළපිලා අභිධර්මයටත් ගැළපිලා අපිට අර්ථ ගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි මේක ගලප ගන්නට නැතිනම් මේ දෙක උඩින් පල්ලෙන් අතගාලා බැලුවොත් අභිධර්මයේ වැරදියයි බුදුරජාණන් වහන්සේ ස්පර්ශය නිරුද්ධ කරන්න කියලා දේශනා කරන්නේ. එහෙනම් ස්පර්ශය තියෙන්නේ දුරු කළා දාන්න. චක්කු සම්පස්සේ දුරු කළ යුතුයි කියලා ඒකාන්ත නිගමනයකට බැස ගන්නවා. එහෙනම් ඇහැට රූප ගැටීම කියන කාරණාව කියන එක වෙනම පරයයකින් ඊට පස්සේ ඒ අයට තමන්ගේ අදහස් එකතු කරගත්ත දෙයකින් විතරක් පැහැදිලි කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේ කොටසක් හිතුමලාපෙට අයින් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක ඊටමත් භයානක තත්වයක්. ධර්මයේ විදිහට හිතු විදිහට වෙනස් කරන්නට ගියොත් නම්. අනිත් එක අභිධර්ම පිටකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ටතම ඥානය ප්‍රභාවිතව තියෙන පිටකය. යම්කිසි කෙනෙක් අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කරනවායි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා ඥානයට කරන මහා නිගාවක්. ඒ නිග්‍රහය ස්වල්ප අකුසලයක් එහෙම නෙමෙයි. ඒ නිසා ධර්මයේ පිළිබඳව ගැටලු තියෙන්න පුළුවන්. මොකද පියවින්ම ස්වභාවයෙන්ම බුද්ධ ධර්මය කියන එක ඉතාමත්ම ගැඹීර දෙයක්. ඒ නිසා කෙනෙකුට ඒක පොතක් කියවූ පමණින් ධර්මදේශනාවක් ඇසූ පමණින් ඒක නිසියාකාරව විශ්ලේෂණය කරගන්න අමාරුයි, තේරුම් අරගන්න අමාරුයි. හැබැයි තමන්ට නොතේරුණාය කියලා, තමන්ගේ දෘෂ්ටියට නොගැලපුණාය කියලා හිතන විදිහට මේ බුද්ධ දේශනාවන් සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න ප්‍රකාශයන් සිද්ධ කරන්න ඒක බොහොම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. එහෙම අත්නෝමතිකව ඒ වගේ දේවල් වලට පෙළඹෙන්නට එපා. විශාල අකුසලයක් ඒ තුලින් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ශාසනික වශයෙන්
විශාල පරිහානියක් ඒක සම්බුද්ධ ශාසනයට හොඳ දෙයක් නෙමෙයි. කස්සප හාමුදුරනේ මේ අභිධර්මය තේරුම් ගැනීමේ තියෙන අඩුපාඩුව පිළිබඳව බලනකොට බොහෝ දෙනෙකුට තියෙන මේ අභිධර්මය කියව ගන්න දන්නේ නැහැ. මේක පටන් ගන්නෙ කොහෙන්ද කියලා දන්නේ නැහැ. මම මේ ගියපු සාකච්ඡාවට වෙනත් පැත්තකින් මේ පුංචි ගැටලුවක් හැටියට අහන්නේ. දැන් කෙනෙක් අභිධර්මයේ ඉගෙන ගන්න කියලා කොතනින්ද පටන් ගන්න කියන එක ඇතම් අයට ගැටලුවක් වෙලා තියෙනවා. ඊළඟට කියව ගන්න යන පොත තේරුම් අරගන්න අමාරු ගතියක් තියෙනවා. කොහොමද කස්සපන් පුංචි හරි අවවාදයක් දෙනවා නම් මඟ පෙන්වීමක් පොඩි ගයිඩ්ලයින් එකක් දෙනවා නම් අභිධර්ම පිටකයේ කොතනින්ද පටන් ගන්නට ඕන හදාරන්න කොහොමද මේක හැදෑරිය යුත්තේ කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. අභිධර්මය පිළිබඳව අපි ගවේෂණයක් කරනවා නම් හොයනවා නම් මම පුද්ගලිකව බොහොම ප්‍රිය කරන කාරණාවක් තමයි ස්වාමීන් වහන්සේ මේ අභිධර්ම පිටකයේ තුලින්ම මේ දේ වඩාත් ගවේෂණය කිරීම. ඊට පස්සේ මොකද බොහෝ දෙනෙක් අභිධර්ම පිටකයට ප්‍රවේශ වීම අපිට දකින්න පුළුවන් කමක් නැහැ. අපිට ඒ පිටකේ බලාගෙන යනකොට අපිට ඇති වෙන ගැටලු සඳහා අපි පරිබාහිර අනිකුත් ග්‍රන්ථ පරිශීලනය කිරීම අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතුයි. නමුත් මේ මූලික කරගන්නවා නම් අපි ත්‍රිපිටකය ඒක තමයි මම හිතන්නේ කළ යුතු දේ. ඒ නිසා ධම්මසංගණි ප්‍රකරණයනේ අපිට අභිධර්මයේ දකින්නට තියෙන ප්‍රධානම දේ බවට පත් වෙන්නේ. ධම්මසංගණි ප්‍රකරණය මූලික කරගෙන අපිට අභිධර්මයේ ඉගෙන ගන්න පුළුවන් නම් චිත්තචෛතසික ආදී ධර්මතා පිළිබඳව හොඳ දැනුමක් ඒ ඔස්සේ ගොඩනගා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට ධම්මසංගණි ප්‍රකරණය මූලිකවම අධ්‍යයනයකට කෙනෙක් පෙළඹෙනවා නම් ඒක ඊටාම වැදගත් තැනක් ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා අභිධර්ම අධ්‍යයනයට. එතකොට අපිට මූලික විදිහටම ලැබෙන්නේ මාතෘකා සමුදාය මාතිකා ටික. මාතෘකා ටික අපිට පරිශීලනය කරනකොට ධම්මසංගණියේ පළවෙනි මාතිකා 3 විග්‍රහ කිරීම සඳහා තමයි ප්‍රධාන ලෙසම වැය වෙලා තියෙන්නේ. කසපන්න වැදගත් කරුණක් කියන්නට ඕන මේ මෙතන මාතිකාවක් නැත්නම් මේ මාතෘකා ටික කියලා කියන සමස්ත අභිධර්ම පිටකයටම යෙදෙන මාතෘකා ටික. සමස්ත අභිධර්ම පිටකයටම යෙදෙන මූල මාතෘකා ටික දැක්වෙනවා මුලින්ම ධම්මසංගණි ප්‍රකරණේ. ඒ ඔස්සේ තමයි මුළු අභිධර්ම පිටකයම විහිදිලා විකාශනයටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මූලික ලෙසම මාතෘකා පිළිබඳව අපිට දැනුමක් තියෙනවා නම් මම හිතනවා අධ්‍යයනය කරන කෙනෙකුට ඒක ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම පළවෙනි මාතෘකා ත්‍රිකය එහෙම නැතිනම් කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා ධම්මා කියන මේ කාරණා 3 මූලික කරගෙන තමයි ධම්මසංගණි ප්‍රකරණය දිවෙන්නේ. එතකොට ඒ ඔස්සේ කුසල් සිත් අකුසල් සිත් අව්‍යාකෘත සිත් ආදී විග්‍රහ වෙනවා. ඒකෙදි අපිට පළවෙනියටම අපිට කුසල් සිත් ආදී විග්‍රහ වෙනකොට අපිට ඒ ඔස්සේ කරුණු පැහැදිලි කරගන්නට පුළුවන් නම් ඒක වටිනවා. ඒ ඔස්සේ කරුණු පැහැදිලි කරගන්නවා වගේම ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ස්වාමීන් වහන්සේ මේ තවත් ඒකටම අදාළ ධම්මසංගණි ප්‍රකරණයේ රූපකාණ්ඩය අව්‍යාකෘත ධර්මයන්ට අදාළව තමයි විස්තර කරන්නේ. නමුත් ආධුනික කෙනෙකුට තමන්ගේ දැනුම ගොඩනගා ගැනීම සඳහා මූලිකම අවශ්‍ය දෙයක් හැටියට අපි දකිනවා මේ ධම්මසංගණි ප්‍රකරණයේ රූපකාණ්ඩය. ඒ නිසා ඒ රූපකාණ්ඩය ඊටාම අත්‍යවශ්‍ය සාධකයක්. මොකද දැන් බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවනේ මුලට දේශනා කළේ. එතකොට දැන් මේ චිත්තචෛතසික ආදී ධර්මයන් විග්‍රහ කරන්නට යනකොට මාතෘකා 3 විග්‍රහය ලෙස කුසල ධර්ම අකුසල ධර්ම අව්‍යාකෘත ධර්ම කියලා බෙදලා විග්‍රහ කළත් කුසල ධර්ම අකුසල ධර්ම අව්‍යාකෘතයන්ගේ රූපය අයිති වෙන්නේ අව්‍යාකෘතයට තුන්වෙනි තැනට. ඒ නිසා පෙළ ගැස්සීමක් ලෙස තුන්වෙනි තැනට ආවත් මේ කාරණාව අපිට අධ්‍යයනය කරන්නට පුළුවන් නම් ඒ ඔස්සේ නාම ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳවත් අපිට යම් අවබෝධයක් ගොඩනගෙනවා රූපකාණ්ඩයේ අධ්‍යයනය කිරීම තුළ. එතකොට අර චිත්තකාණ්ඩයෙන් පටන් ගන්න කෙනා ඒහා සමගාමීව රූපකාණ්ඩයත් පරිශීලනය කරනවා. නම් මේකම ධම්මසංගණි ප්‍රකරණයේ මේ කාරණා තියෙන එක ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම ධම්මසංගණි ප්‍රකරණයේ පළවෙනියටම මේ කාරණාවන් හොඳට අට කතා කාණ්ඩයේ තුල සහ නික්කේප කාණ්ඩය කියලා කාණ්ඩ දෙකක් ඔස්සේ පළවෙනි මාතෘකාවන් නැවත නැවත බොහොම පැහැදිලිව විග්‍රහ කොට දක්වලා තියෙනවා. ඒ නිසා අපිට සිත් පිළිබඳව හොයන කෙනෙකුට චිත්තෝත්පාද කාණ්ඩයේ පළවෙනිම කාණ්ඩයේ මාතෘකා ටිකට අනතුරුව එන්නේ සිත් පහළ වීම පිළිබඳව චිත්තෝත්පාද කාණ්ඩයේ ඔස්සේ කරුණු ගවේෂණයක් කරන්න පුළුවන්. ඒ වගේම ඒ මාතෘකා මූල මාතෘකා විග්‍රහයන් පිළිබඳව අපිට අර්ථ ගැනීම කරගන්නට පුළුවන්කම තියෙනවා. නික්ෂේප කාණ්ඩයේ සහ අටකතා කාණ්ඩය පරිශීලනය කිරීම තුළ වැඩිදුරටත් බෙදීම් ඒ කාරණාවන්ට අදාළව පැහැදිලි කර ගැනීමේ හැකියාව තියෙනවා.
ඊට පස්සේ පොදුවේ රූපකාණ්ඩය පිළිබඳව අපි මෙතනදී අවධාරණය කරන වැදගත්ම කොටසක් හැටියට මේ ටික ප්‍රවේශයක් ලබා ගන්න කෙනෙකුට ඊටාම වැදගත් කාරණා ටිකක් තමයි අභිධර්මය ගවේෂණය කරන කෙනෙකුට මූලිකම තමන්ගේ දැනුම ගොඩනගා ගැනීමෙහිදී ඊටාමත් අත්‍යවශ්‍ය දෙයක්. ඊට පස්සේ ඒ න්‍යාය තේරුම් ගත්තට පස්සේ අනිකුත් ග්‍රන්ථවලට ප්‍රවේශ වෙන්නට පුළුවන්කම තියෙනවා බොහොම පහසුවෙන්. මොකද මේ කාරණා ටික ධාරණය කරගෙන තියෙන නිසා. ඊටාත්ම වැදගත් කාරණාවක් අසපහඳුර පැහැදිලි කරන්නේ මේ අභිධර්ම අධ්‍යයනයට යොමු වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට. මොකද ප්‍රාථමික මූලාශ්‍රය තමයි අභිධර්ම පිටකය කියලා කියන්නේ. අපිට අභිධර්මය හදාරන්න තියෙන මුල්ම කොටස ඒ සම්බුද්ධ දේශනාව. එතනින්ම පටන් ගත්තම වඩාත්ම නිවැරදි තැනට ඔබට යොමුවන්නට පුළුවන්කම තියෙනවා. නමුත් මෙහිදී ඔබ විශේෂයෙන් මතක තබා ගන්නට ඕන කරුණක් තමයි අභිධර්ම පිටකය කියවන්න ගියාම ඔබට නිකන් රිපීට් වෙන ගතියක් දැනෙන්න පුළුවන්. එකම දේ නැවත නැවත කියවෙනවා වගේ නේද කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඔබ නිවැරදිව එහි අර්ථය පරීක්ෂා කරමින් කියවනවා නම් ඔබට වැටහෙවි අභිධර්මය පැහැදිලි කළ යුතු යම් ක්‍රමයක් තියෙනවා නම් අන්න ඒ ක්‍රමයට තමයි අභිධර්ම පිටකයෙහි ඒ දේවල් ඒ ආකාරයෙන් සංග්‍රහ කරලා තියෙන්නේ. අන්න ඒ නිසා අපි ඔබට විශේෂයෙන් මතක් කරන්නේ ධර්මදේශනා අහනවා වගේම අභිධර්ම පිටකයත් ටික ටික හරි කියවන්න උත්සාහවත් වෙන්න. ඒ දැනුම ඔබේ ජීවිතයට ගන්න. ඔබට ලෝකයේ පිළිබඳව විශේෂයෙන් පංචස්කන්ධය, චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය වැනි මේ අති ගම්භීර ධර්මයන් පිළිබඳව සුවිශේෂී දැනුමක්, සුවිශේෂී නිපුණතාවයක්, අති සූක්ෂම දර්ශනයක් ලබා ගන්නට එය ඒකාන්තයෙන් ඉවහල් වනවායි කියන එක අපි විශේෂයෙන් මේ වෙලාවේදී සිහිපත් කරන්නට ඕන. ඉතින් අද මේ උතුම් ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කොට වදාලා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප හාමුදුරන් වහන්සේ අපි තාමත් ගෞරවයෙන් පඬිත හාමුදුරන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ ධර්ම සාකච්ඡාව තුළින් සිදු කරගත් සියලු කුසල ධර්මයන් සදේවක ලෝකයාටම ලෞතුරු ශාන්තිය පිණිසම හේතු වාසනා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තස්සා භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සා